අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල දෙවන පාසල් වාරය අදින් නැරඹේ. වරාය නගරයේ අයිතිය 100% ශ්‍රී ලංකාව සතුයි. ආයෝජන පැමිණීම වැළැක්වීමට අසත්‍ය ප්‍රචාර කරනවා. ඇමති අලි සබ්රි නීතිමය තත්ත්වය පැහැදිලි කරයි. වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාව වහල් දේශයක් බවට පත්වීමේ අවධානමක සජිත් පවසයි. දැන් දේශීය පුවත්. වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බලුදීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ වරාය නගරයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මෙවන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුව තිබෙනවා. රටේ ස්වාධීනත්වයට මෙම පනත් කෙටුම්පත හරහා දැඩි බලපෑමක් එල්ලවන බවට මෙවන විට කණ්ඩායම් රැසකින් චෝදනා එල්ලවෙමින් පවතිනවා. විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ සිටින මන්ත්‍රීවරුන්ද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විවේචනයන් සිදු කරමින් සිටිනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර පසුගියදා එහි පරිපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයන් සමග මේ සම්බන්ධයෙන් රට තුළ දැඩි අවධානයක් යොමු වුණා. මේ අතර කොළඹ වරාය නගරයේ සහ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිමය පසුබිම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුල කොමිසම් සභාව සහ බලයලත් තැනැත්තෙකු කියන එතන බිස්නස් කරන එක්කෙනෙක්. ඒ දෙගොල්ලෝ අතර ගැටලුවක් තමයි බේරුම් කරන්නට ලක්වන්නේ. සාමාන්‍ය මිනිස්සුගේ ප්‍රශ්නයක් නෙවෙයි. දෙවෙනි එක කොමිෂන් සභාවක බලයලත් පුද්ගලයෙකු, ඒ කියන්නේ බිස්නස් එන්ටිටි එකක් සහ ඔවුන්ගේ සේවා නියුක්තියකයෙකු. එතකොට ඔහුට ඕන නම් ඒ නොගින් ඉන්න පුළුවන් රස්සාවට. ඔහු යනවා නම් ඒකට එංග වෙලා යන්නට ඕන. දැනුත් එහෙම තමයි නීතිය. ඉතින් මේකට කැමති නැත යාට බිස්නස් නොකර ඉන්න පුළුවන්. කැමති අයනේ මෙතන බිස්නස් කරන්නේ. මට එකක් කියන්න පුළුවන්. අපිත් එක්ක ඍජුව මේකට තරඟ කරන ආයතන 4ක් තියෙනවා. මේ 4 ගොල්ලෝ අපිත් එක්ක ඍජුව තරඟ කරනවා. තරඟ කරන අය කරන දේවල් අපි කියන්නට ඕනේ නැහැ. ඒ හින්දා මේ සියලු දේවල් ඔබට පේන ස්වරූපයේ දේවල් නෙවෙයි. ඒ හින්දා මේක ඉතාමත්ම පැහැදිලිව බලන්නට ඕන කියන එකයි අපි යෝජනා කරන්නේ. දැන් මේ වරාය නගරයේ තියෙන ඉන්වෙස්ට්මන්ට් වලින් විතරක් අපි බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ නගරය ඉවර වෙලා එනකොට බිලියන 15ක් එකෙන් විතරක් එන්න. බිලියන 15ක් ඇමරිකන් ඩොලර්ස්. ඒකට අකමැති අය ඉන්නවා. හැමදාම අප රට මෙතන ඉන්නට ඕන. හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්න ඕන. තව අවුරුදු ගාණක් මේක මාකට් කරන්නට ඕන. දැන් විපක්ෂයනේ කොළඹ හැමදාම පාලනය කරේ. ගිහිල්ලා බලන්නකෝ මුඩුක්කු දිහා. ගිහින් බලන්නකෝ පැල්පත් වාසීන් දිහා. ගිහිල්ලා බලන්නකෝ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය දිහා. 50 දෙනෙකුට එකයි টয়ලට් තාම සංවර්ධනය කරන්නේ නැහැ. සංවර්ධනය කරේ අපේ ආණ්ඩුවේ. ඕනෑම ව්‍යාපාරයකට ආයෝජනය කරන්නේ. ඔවුන්ට ප්‍රතිලාභ බලාගන්නේ නැත්නම් ඇවිල්ලා නිකන් දෙන්නේ නැහනේ. මේ ප්‍රතිලාභ උඩ තමයි අපිට දීර්ඝකාලීනව මේක දෙන්න උනේ. හෙක්ටයාර ගාණක් ඒක වෙනුවෙන් අපිට දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකේ ඔවුන් ඉදිරිපත් කරනු ලබන ඔවුන්ගේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය තමයි අවුරුදු 99ක කාලයක් අපිට මේක බද්දට දෙන්න සිද්ධ වෙලා තියෙන එක. ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ආවේ නැත්තම් ඔය ආයතනය අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරලා ඔක දියුණු කරේ නැත්තම් අපි තාමත් එතන මුහුදු කැල්ලක්. සමහර අයට විවිධ දේවල් තියෙනවා. අපේ රටවල් සමහර දේවල් ආරක්ෂා කරගන්න. සමහර කාලවලදී අපි අවුට්රයිට් උත් විකුණෙව්වා. now ලන්ඩන් වල අද ගිහලා ඕන කෙනෙකුට ඉඩමක් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා එක එක කාලෙට ඒව වෙනස් වෙනවා. නමුත් 99 අවුරුද්දට වඩා අඩු කරගන්න නම් තිබුණා නම් හොඳයි. මට පුදුමයි චීනා අද චීනය කියලා කියන්නේ ලෝකයේ බල තුලනේ උඩින්ම තියෙන රටනේ. චීනයේ සල්ලි වලින් අපි හදගත්ත කොලොනියක්. මට පුදුමයි චීනා කැමති වුණා මේ කොමිෂන් සභාවේ මේ වගන්ති වලට. එයා කැමති වෙන්න ඕනේ නෑනේ. එයාට කියන්න පුළුවන් මෙන්න මගේ සල්ලි උඹට සත්‍යයක් දාලා නෑ. ඒක උඹලා මට දාලා නෑ. පුදුමයි චීනා කැමති වුණා. ඊට මේකට කැමති වෙන්න වෙන හේතු තියෙන්න පුළුවන්. අපේ තියෙන භූගෝලීය පදනම සහ වෙනත් ජාත්‍යන්තර කරුණු. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක චීනා බේර ගන්න. හැබැයි චීනාගේ සල්ලි වලින් චීනා හදලා මුද ගොඩ කරලා චීනාව සල්ලි ගෙනලා බිස්නස් කරන්න පටන් ගන්න යනවා. වෙන රටවල් දෙන්න පුළුවන් ඕන කරලා කියනවා උඹලා පාලනය කරපන්. යම් කිසි කෙනෙක් මේකට විරුද්ධ නම් ඒගොල්ලෝ කඩ යන්නේ දැනුවත්ව නොදැනුවත්ව ඩුබායි වල ෆ්‍රී ට්‍රේඩ් zone එකට. යම් කිසි කෙනෙක් මේකට විරුද්ධ වෙනවා නම් ඒගොල්ලෝ කඩ යන්නේ ගුජරාට් වල තියෙන ෆ්‍රී ට්‍රේඩ් zone එකට. මේකට විරුද්ධව කඩ යන්නේ ඉන්දියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ මලේසියාවට. මේකට විරුද්ධව කඩ යන්නේ දකුණු කොරියාවට. ඩුබායි වලට. එහෙම දේශප්‍රේමියුත් ඉන්නවා. මේක මේ චීනෙන්වත් කවුරුවත් පාලනය කරන්න එකක් නෙමෙයි. අපේ රටේ අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් පාලනය කළා ඒකේ ඊගාවට ඒකේ විගණනය කරපු වාර්තාවත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා.
ඒ 15/16 ආයි මං හිතන්නේ කිසි කෙනෙක් කියයි කියලා මේක මේ චීනේ කොලනියක් කියලා. චීනට කිසිම සම්බන්ධයක් මෙතන නැහැ. අපේ ජනාධිපතිතුමා පත් කරන කොමිසමකින් සියලු කටයුතු කරලා අන්තිමට ඒ නීති පවා පාර්ලිමේන්තුවෙන් ගැසට් කරලා ඉවරලා පාර්ලිමේන්තුවට දාන්න ඕනේ. කොහේ පාර්ලිමේන්තුවටද? අපේ පාර්ලිමේන්තුවට. චීන පාර්ලිමේන්තුවට නෙවෙයි. එක එක්කෙනා එක එක ඒවා ලියලිය කියනවා මේක මේ චීන කොලනියක්. මේ චීන කියන වචනේ මම මේ කියන්නේ. අපේ ජනාධිපතිතුමා මේක පාලනය කරන්නේ. ඉතින් එම නිසා මං හිතනවා එයින් එහාට මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ අතර මහනුවරට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. වරාය නගරයේ කියලා පික්පෝට් ගැහුවතින් කවුරු හරි චීනෙන් එනවාද ඒකට මේ විග්‍රහ කරන්නේ? ලංකාවේ පොලිසිය ලංකාවේ අධිකරණය. ඒව තමයි ක්‍රියාත්මක ලංකාවේ නීතිය. ඉතින් මේ බොරු කියන එක තමයි මේකේ සීමාවක් තියෙනට ඕනේ. මේ බොරු කියලා මිනිස්සුන්ගේ මේ මුලා කරන්නේ නැතුව ඒ අයට ඔය තර්ක ගිහිලා කියන්නේ ඉතින් එහෙනම් උසාවියේ මේ භූමිය ලංකාවේ කොටසක්. ඒක දැනටමත් ගැසට් කරලා තියෙන්නේ. ඉතින් එහෙම ලංකාවේ කොටසකට ලංකාවේ නීතිය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. සමහර නීති ක්‍රියාත්මක නොකිරීමෙන් කරන්නේ මේ කොමිෂන් සභාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. කවුළුවකින් සියලුම වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන ක්‍රමවේදයක් තමයි මෙතනින් යෝජනා කරලා තියෙන්නේ. පිටරට ආයෝජකයෙක් ඇවිල්ලා මිලියන ගාණක් මෙතන ආයෝජනය කරලා කොහේ හරි කොරිඩෝර් එකක ඉන්න නෙමෙයි අවශ්‍යතාවය. එයාට ඕනේ වැඩ කටයුතු කරගෙන. මේ අතර වරාය නගර ව්‍යාපෘතිය තුළින් රටට සිදුවන හානිය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අද වන විට අපේ රටේ වර්තමාන රජය මූල්‍ය ත්‍රස්තවාදයක් මූල්‍ය බෙදුම්වාදයක් ආර්ථික ත්‍රස්තවාදයක් ආර්ථික බෙදුම්වාදයක් වරාය නගර වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිනවා. අපේ රටේ ලක්ෂ 220ක් වූ පුරවැසියන් තුන්වෙනි පන්තියේ පුරවැසියන් බවට සලකලා විදේශීය රටවල පුරවැසියන්ට ගැතිකම් කරලා යටත් වෙලා වහල් වෙලා අප මාතෘභූමිය වහල් දේශයක් බවට පත් කරන්නට මේ රජය කරන්නා වූ වරාය නගර ක්‍රියාදාමය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු ඉදිරිපත් කරලා මේ නින්දිත ක්‍රියාදාමය පරාජය කරන්නට අපි පැහැදිලිවම කටයුතු කරනවා කියන එක ලංකාවාසී ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි. අපේ රටේ ජනතා පරමාධිපත්‍ය සහ මුලින්ම විනාශ කරලා මේ රජය කරන්නට හදන්නේ තවත් භූගෝලීය බෙදුම්වාදයක්. රටෙන් බැහැර වුණු වෙනම ඒකකයක්, වෙනම පාලනයක්, වෙනම නීති පද්ධතියක්, වෙනම රෙගුලාසි පද්ධතියක්. මේ යනාදී වශයෙන් අලුත් ක්‍රමවේදයකට අපේ රට වහල් භාවයට ලක් කරන්නට මේ රජය කටයුතු කරනවා. අපි අහනවා රජයේ ප්‍රතිපත්තිය මේකද? රජයේ වැඩපිළිවෙල මේ රටේ කොටස් වශයෙන් වටිනාම ස්ථාන කොළඹ ආර්ථික වශයෙන් තාමත් වටිනා ස්ථාන විදේශිකයන්ට විකුණන එකද කියන එක අපි රජයෙන් අද අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ ජනතාව දැනගත යුතුයි රටේ ජනතාවට රට ජාතිය ආගම ගැන බලාපොරොත්තු ලබා දීලා අද ඊට හාස්පතින්ම වෙනස් දෙයක් තමයි අද කරමින් තියෙන්නේ. දැන් වරාය නගරයට ගේන්න නියමිත මේ පනත් කෙටුම්පල දිහා බැලුවාම දැන් මේක වෙනම රටේ වෙනම කෑල්ලක්ද කියලා අපි කාටත් හිතෙනවා. බස්නාහිර පළාත් සභාවට අයිති නැත්තම් මේ වරාය නගරේ අයිති කාටද? දැන් මේක සාමාන්‍ය සරල දෙයක්නේ. එතකොට දැන් මේ වරාය නගරේ කියන එක මේ එකකටවත් අයිති නැහැ. එතකොට මේ වරාය නගරේ කියන්නේ වෙනම රටක්ද? වෙනම කෑල්ලක්ද? අපි පැහැදිලිවම කියන්නේ රජය අද ප්‍රභාකරන්න කරන්න බැරි වෙච්ච වෙනම රටක් ලබා දෙන කෑල්ල කොළඹින්ම අද චීනට ලබා දෙන්න කටයුතු කරනවාද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. මේක විශේෂ වෙළඳ කලාපයක් නම් පුරවැසියන්ගේ ප්‍රශ්නේ නෑ. විශේෂ ආයෝජන කලාපයක් නම් පුරවැසියන්ගේ ප්‍රශ්නේ නෑ. මේක විශේෂ ආර්ථික කලාපයක් නිසා තමයි ආර්ථික කොමිසමට හෝ ආයෝජන කොමිසමේ පනතට එහා ගිය ගැටලු හැටියට මතුවලා තියෙනවා. ඒකෝට ඒක රජය තේරුම් ගන්න ඕනේ. මේ කරන නීති කෙටුම්පත හරහා සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතීන් මත තියෙන ඒ සාධාරණත්වය පිළිබඳ සහ ව්‍යවස්ථාවෙන් හැමෝටම දීලා තියෙන අයිතීන් පිළිබඳව ගැටලු මතුවෙන්නේ. යුක්තිය පසඳලීම සෑම පුරවැසියාටම සමාන ලෙස අදාළ වෙන්නට ඕනේ. එක රටක් එක නීතියක්. මේ රජයේ බලයට ආවෙත් ඒ අදහස ප්‍රකාශ කළා. හැබැයි මේ පනතේ 68 වෙනි වගන්තිය දක්වා තිබෙනවා. මෙම කොමිෂන් සභාව විසින් සකස් කරන නීති සහ රීති කඩ කරන අයට එරෙහිව දඩ සහ තිරදඬුවම් ලබා දීමට හැකියි. ඒ කොමිෂන් සභාවේ සමාජිකයෝ ලංකාවේ පුරවැසියන්ද කියලාවත් කියලා නැහැ. ඒ කියන්නේ 7 දෙනෙක් පත් කරනවා කියලා හිතුවොත් 7 දෙනාම විදේශිකයන් වන්නට පුළුවන්. බහුතරයක් විදේශිකයන් වන්නට පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව නීති සකස් කිරීමට කොළඹ වරාය නගරය කොමිෂන් සභාවට හැකියාව තියෙනවා. ඒක 100%ක හැකියාවක් තියෙනවා. මේ తত্ত্বය නීති ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝගයක් ඇති කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත් කරපු විශේෂඥ කමිටුව නිර්දේශ කරලා තිබෙනවා. මේ දිනවල කතාබහට ලක්වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
චීනට දෙන්න හදනවා වරාය නගරය. අලුතෙන් ගොඩ කරලා හදාගත්ත නගරේ නන්දසේන මහත්තයා දෙන්න හදන්නේ අක්කර 1100ක් දෙන්න හදනවා, මර්මස්ථානයක් දෙන්න හදනවා. රටම දෙන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් රට හතර වටෙන් අධිරාජ්‍යවාදීන් ක්‍රියාත්මක වෙලා ඉන්නේ. උතුරේ දූපත් දෙනවා චීනෙට, දකුණේ වරාය දෙනවා චීනෙට, ඊළාට ඉන්දියාවට දෙනවා ජැටි ටික. ඉතින් ওই විදිහට දීගෙන යනවා. ඇමරිකන් කාර්යයත් යටින් මේකේ වැට්ටි කරගෙන යනවා. මධ්‍යම පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙතන ආයෝජනය කරන්න පුළුවන්ද? කොහොමද එහෙම සල්ලියක් තියෙන්නේ? ඒ කියන්නේ වක්‍රාකාරයෙන් අපේ දේශීය ව්‍යාපාරිකයව මේක ඇතුළට ගන්නේ නැහැ. රටේ ජනතාව කල්පනා කරගන්නට ඕන මේ අශීලාචාර හදිස්සියට රජයේ හේතුව මොකක්ද කියන එක. අපි නම් ඒ තරම් පුදුම වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව එනකොටත් අපි දන්නවා. පෞද්ගලික තරහම රහ තියෙනවා නම් අමනාපකම් තියෙනවා නම් ඒක පෞද්ගලිකව බේර ගන්නවා නම් හොඳයි. වරාය නගරය පිළිබඳව නිත්‍යානුකූලභාවයේ නීතිපතිත් සනාථ කරලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා අතිගරු ජනාධිපතිතුමා මේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන කෙනෙක් හැටියට ඔය කෑලි කෑලි කඩලා එක එක්කෙනාට විකුණන්න එහෙම නැත්තම් මේ රට කුණු කුල්ලට වෙන්දේසි කරන්නට ලෑස්ති වෙන වෙන්දේසිකරුවෙක් නන් නෙවෙයි. ආණ්ඩුවේ පැත්තෙන් අත් වශයෙන්ම මේක හංගලා ගැහුවේ. මේ පනත පාර්ලිමේන්තුවට සභාගත කළේ අප්‍රේල් 8 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. ඊට පහුවෙනිදා වැඩ කරන දවසක් බව ඇත්ත සිකුරාදා. නමුත් අපි මේ පනත කාටවත් ඇස ගැටෙන්නේ නැහැ. ඒකට 12 වෙනි සඳුදා දවසත් ඔවුන් රජයේ නිවාඩු දිනයක් බවට පත් කරා. එක දිගට නිවාඩු දවස් 5කට පස්සේ තමයි එළඹෙන්නේ ඊගාව 15 වෙනිදා. වැඩ කරන එකම දවසයි අපිට ඉතුරු වෙලා තිබුණේ. ඒ දවස පාවිච්චි කරලා ඇත්තටම පෙස්සම් 14ක් අපට ගොනු කර ගැනීමට හැකියාව ලැබුණා. දේශපාලන වශයෙන්ම සිතාගත්ත යම්කිසි තර්කයක් ඉදිරිපත් කරනවා මේ නිවාඩු දවස්වල දැම්මේ ජනතාවට මේකට උසාවියට යන්න අයිතිය නැති කරලායි කියලා. එබැවින් අපිට හදිසි පනතක් හැටියට ගේන්න තිබ්බා. අපි එහෙම ගෙනාවේ නැහැ. සාමාන්‍ය පනතක් හැටියට ඉදිරිපත් කරා. එතකොට උසාවියට යන්න තියෙන අවස්ථාව තහවුරු වෙනවා. මේ වෙනකොට උසාවියේ තියෙනවා 21ක් පෙත්සම්. මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා. මේකේ පක්ෂව විපක්ෂව දෙකෙම ඉදිරිපත් වෙලා තියෙනවා. කරුණු කතා කරන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේක තනිකරම දේශපාලන වශයෙන් මුල් කරගෙන තියෙන කරුණක්. මේක ඉතාම පටු පුද්ගලික උමනාවල වෙනුවෙන් එක්ක අසල්වැසි රාජ්‍යවල නැත්නම් ඇමරිකාවේ ඔත්තු සේවාවල උමනාවට තමයි මේ පටු දේවල් කරන්නේ. ජනතාව මේ අය සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණයකදී කටයුතු කරන්න ඕනේ. මෙහෙම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයෝ මේ රටේ පාර්ලිමේන්තුවේ තවදුරටත් තියාගන්න ඕනද කියලා මහ ජනයා හිතන්න ඕනේ. වරාය නගරය ගැන අපිට කියන්න තියෙන්නේ මේ පනත දිහා බැලුවාම පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ඒ වරාය නගරයේ මුදල් පාලනය ගැන හොයන්න. ඉතින් අපි කියන්නේ මේක පාර්ලිමේන්තුව යටතට ගන්න. මේක ඉදිරිපත් කරපු දවසේ මම විවාදයක් ඉල්ලුවා. අපි අධිකරණයට පෙත්සම් මංගිතේ 15ක් පසුගිය දවස් දෙක තුන ඇතුළත ඉදිරිපත් කරලා තියෙනවා. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දෙවන පාසල් වාරය අද සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2021 දෙවන පාසල් වාරය අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ සියලු කටයුතු පෙර සූදානම් කරගත්තු පරිදි. අපේ බස්නාහිර පළාතේ මාර්තු මාස 29 වෙනිදා පාසල් ආරම්භ කරනකොටත් ඒ වගේම ඊට පෙර ජනවාරි මාසයේ පාසල් ආරම්භ කරනකොට සිසු ප්‍රදේශවල හුදකලා කරු ප්‍රදේශවල හැර ඒ චක්‍රලයක ප්‍රකාරව තමයි සිසුන් ගෙන්වා ගන්න අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ නිර්දේශ ලැබිලා තියෙනවා. එක පන්තියක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු නම් හැමදාම ඒ දරුවෝ ගෙන්න ගන්න පුළුවන්. 16ත් 30ත් අතර නම් එක දෙකට බෙදලා එක කණ්ඩායමක් එක සතියකුත් ඊළඟ කණ්ඩායම ඊළඟ සතියෙත් 31කට වැඩිය ඉන ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා නම් එක කාණ්ඩ 3කට බෙදලා ඒ දරුවෝ අවම වශයෙන් සතියකට දින 3ක්වත් ගෙන්නගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදේශ අනිවාර්යයෙන්ම පිළිපැදීම අපේ වගකීමක්. මේ අතර කොවිඩ් අවධානම හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලබන සතිය ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. එහි සභාපති සම්පත් අමරතුංග මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ සියලු උපකුලපතිවරුන් සමග හෙට දිනේදී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි. එසේම සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සිසුන් ගෙන්වා ගැනීමට උපකුලපතිවරුන්ට මේ වන විටත් අවශ්‍ය අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පිළිකාකාරක ඇති බවට තහවුරු වූ ආනයනික පිරිපහදුන කළ පොල් තෙල් අඩංගු අනෙකුත් බහලුම් ප්‍රමාණයද මෙම සතියේදී ප්‍රති අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව රේගුව පවසනවා.
පිළිකාකාරක අන්තර්ගත පොල්තෙල් ආනයනය කළ සෙසු සමාගම් දෙකටත් එම තුග ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබෙනවා. මතභේදයට තුඩුදුන් පොල්තෙල් ආනයනික සමාගම් තුන අතරින් අදාළ තෙල් තුග ප්‍රති අපනයනය කර තිබෙන්නේ එක් සමාගමක් පමණයි. අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරිස් යන සමාගම් තුන ආනයනය කළ ඇෆ්ලටොක්සින් ඉහළ ප්‍රතිශතයක් අඩංගු සමස්ත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1850කට ආසන්නයි. ඒ අතරින් කටාන රිෆයිනරිස් සමාගමගෙන් වූ සම්පූර්ණ ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 105ක තොගේ මැලේසියාවට ප්‍රති අපනයනය කිරීමට රේගුව පසුගියදා පියවර ගත්තා. අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 4ක් ගෙන්වා තිබූ අතර ඒවායේ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණා. එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම ගෙන් වූ බහලුම් 3ක අන්තර්ගත පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 230ක්. ඒ අනුව තොග ප්‍රති අපනයනය සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසයි එම සමාගම් දෙකට ශ්‍රී ලංකා රේගුව දැනුම් දී ඇත්තේ. මේ සියලු තොග මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට තහවුරු වී ඇති බැවින් එම රැගෙන ආ ප්‍රමාණයම ප්‍රති අපනයනය කිරීම අනිවාර්ය වනවා. මෙම තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට වැයවන මුදල අදාළ සමාගම් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know Then? Do you know? දන්න ලෝකේ නොදන්න දේ ගැන සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ මේ කාලේ හැටියට ටිකක් වැදගත් දෙයක් ගැන. ලෝකයේම කොවිඩ් වසංගතයකට මුහුණ පාලා ඉන්න මේ වෙලාවේ මේ දේ ගැන දැනුවත් වුණොත් නම් වටිනවා. අපි අද කතා කරන්න යන්නේ කිවිසුම ගැන. අපි ආශ්වාස කරන විට හුස්මත් එක්ක ඇතුළට උරා ගන්නා වාතයේ දූවිලි රසායන හා පෙනහළු ඒ වගේම ශ්වසන පද්ධතියේ අවයවවලට හානි කරන උත්කෝපන අඩංගු වෙන්න පුළුවන්. අපේ නාසයේ ඇතුළේ තියෙනවා පක්ෂමතර විදියට හැඳින්වෙන සිහින් කෙඳි වර්ගයක්. අපි හුස්ම ගන්නා විට ඇතුල් වෙන අහිතකර අංශු මේ පක්ෂමතර මත රැඳෙනවා. එම අහිතකර අංශු බලහත්කාරයෙන් පිටකිරීමට උත්සාහ ගැනීමයි කිවිසුම් යාමේදී වෙන්නේ. නාසයට යම්කිසි ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ විට එය මොළය හා පෙනහළු කරා ගමන් කිරීම වළක්වා ගැනීම පිණිස සිරුර විසින් ඇති කරනු ලබන ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලියක් විදිහටත් කිවිසුම හඳුන්වන්න පුළුවන්. අපේ නාසයේ ආරම්භක ප්‍රදේශය අතිශය සංවේදී ආකාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. යම්කිසි ආගන්තුක ද්‍රව්‍යයක් නාසයට ඇතුළු වූ සැනින්ම එම සංවේදී කොටස ක්ෂණිකව උත්තේජනය වනවා. එවිට පෙනහල්ල වෙතින් ප්‍රබල වායු ධාරාවක් අධික වේගයෙන් නාසය කරා යැවෙන අතර ඒ ප්‍රතිඵලයක් විදිහට ආගන්තුක ද්‍රව්‍ය නාසයෙන් පළවා හැරීම සිදුවනවා. මෙම වායු ධාරාව පැයට සැතපුම් 80ත් 100ත් අතර වේගයකින් පිටවන බවටයි පරීක්ෂකයින් සොයාගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබ නිදාගෙන ඉන්නා විට මොනම හේතුවක් නිසාවත් ඔබට කිවිසුම් යන්නේ නැහැ. හේතුව වෙන්නේ ඔබ නිදාගන්නා විට කිවිසුම් යාම හා සම්බන්ධ ස්නායුත් නිදාගෙන සිටීමයි. ව්‍යායාම කරන විට කිවිසුම් යාමේ ඉඩකඩ වැඩි. මේකට හේතුව වෙලා තියෙන්නේ අධික ලෙස දහඩිය දැමීම නිසා නාසයත් කටත් වේලීම වැළැක්වීමට කිවිසුම උපකාරී වීමයි. එංගලන්තයේ ඩොනා ග්‍රිෆිට්ස් නම් කාන්තාව එක දිගට දින 978ක් කිවිසුම් ගිහින් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. වැදගත්ම දේ තමයි කිවිසුමක් යන විට එය බලෙන් නතර කළහොත් අභ්‍යන්තරයේ ඇතිවන අධික පීඩනය නිසා හිසේ හෝ බෙල්ලේ රුධිර නාලයක් පුපුරා ඔබව මිය යාමට උවත් හැකියාවක් තිබෙනවා. අපට කිවිසුමක් යන විට මොහොතකට හදවතේ ක්‍රියාකාරීත්වය නවතින බවට විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම තමයි අපේ බොහෝ පැරැන්නන් කිවිසුමක් යන විට ආයුබෝවන් කීමේ පුරුද්දක් තිබෙන්නේ. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවකයින් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 38ක් සමග අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බුද්ධ්‍යංශින් නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් වතුකරේ කාන්තා සංවිධාන රැසක් විරෝධතාවයක නිරත වුණා. පසුගියදා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේදී වතු කම්කරුවන්ට රුපියල් 1000ක මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකින් දැනුවත් කිරීම සඳහා පැවති රැස්වීමකදී කාන්තාවන්ට අපහාස වන පරිදි සිදු කළායයි කියන ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින ලේහිඟය පියවා ගැනීම සඳහා ලේදන් දීමේ පින්කමක් ඉපලෝගම රණජයපුර කන්දේ විහාරයේදී සංවිධානය කර තිබුණා. ඒ කැකිරාව ඉපලෝගම රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්
රත්නපුර බඹරබොටුව ගඟේ දියනෑමට ගිය තරුණින් තිදෙනෙක් සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් තරුණින් දෙදෙනෙක් දිවි බේරාගෙන ඇති අතර එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණෙක්. සංවිධානාත්මක අපරාධකාරී සමාජික කොස්ගොඩ තාරකන මෙත්තාගේ සමීපතමේ ගිනියවියක් සහ ජීව උන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර අපරාධ විමර්ශන කොට්ටාසයට ලද තොරතුරක් මතයි. බඹර ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා වතුකම්කරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් වතුකම්කරුවන් අතර නොමිලේ බෙදා දීම සිදු කෙරුණා. තිරසර සංවර්ධනය සඳහා වූ ජාලයේ කැඳවුම්කරු කින්ස්ලි ගොමස් මහතා විසිනුයි මෙම විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටලිය නිපදවා ඇත්තේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.